නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සතහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වන ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය මේ තාක්කල් පැවතීම පිණිස මහා කරුණාවෙන් ගෞතම බුදු සසුනට උපකාර සැලසූ මහෝත්තම මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අප කෙරෙහි කරුණාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මයේ පෙන්වලා දෙන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනා මාලාවේ අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ පින්වත් නාමල් ලබුතලේ මහතා, ප්‍රසාදිකා විජේරත්න ලබුතලේ මහත්මිය, බිනාදි නවෝදා ලබුතලේ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය කේ.බී. ලබුතලේ මහතා, අනුලා ලබුතලේ මහත්මිය ඇතුළු දෙමව්පියන් ආදී මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන අදහසින්, ඒ වගේම ශ්‍රී ලංකාවේ, එංගලන්තයේ, ස්විට්සර්ලන්තයේ, ඩුබායිහි, ඒ වගේම ඕස්ට්‍රේලියා යන රටවල පදිංචි සියලු ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නත්, ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කරන්නත්, ඒ වගේම ලෝකවාසී මේ කොරෝනා වසංගතයේ හේතුවෙන් රෝගීව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. උදාර අදහස් කීපයක් හිතේ තබාගෙන තමයි අද දවසේ මේ පින්වතුන් මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ. ඉතින් ඔබ සියලු දෙනා සතුටු වෙන්න, තමන්ගේ ජීවිතයට බොහෝ කල හිතසුව පිණිස පවතින අග්‍ර වූ දානමය පින්කමක්, ධර්ම දානමය පින්කමක් තමයි මේ පින්වතුන් සිද්ධ කරන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම චක්‍රය මේ ලෝකෙ ප්‍රවර්තනය කරනවා. ඒ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද ඒ ධර්මයේ ඇහෙන බුද්ධ ශාසනයේ පවතින කාලෙක තමයි අපි මේ වාසය කරන්නේ. දවසක් සේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේට තියෙන සුජාතුපතක්. ඔබ වහන්සේගේ මුව මඩල හරිම ලස්සනයි. ඔබ වහන්සේ දෙතිස් මහා පුරුෂ ලකුණෙන් සෝභමානව වැඩ සිටින්නේ. ඔබ වහන්සේ ශ්‍රමණයන් වහන්සේලා පරිවරාගෙන ඉන්නකොට සක්විති රජෙක් වගේ. ඉතින් ඔබ වහන්සේට ශ්‍රමණ බව නෙමෙයි ගැලපෙන්නේ, සක්විති රජ වෙන එකයි. ඒ වෙලාවේ අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් සේල, ඇත්තටම මමත් රජෙක් තමයි. මම තමයි අනුත්තර ධම් රජාණන්. ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරන ධර්ම රාජු බුදුරජාණන් වහන්සේ මමයි කියලා වදාලා. ඊට පස්සේ සේල බ්‍රාහ්මණය අහනවා,
එහෙනම් ස්වාමිනී ඔබ වහන්සේට සෙන්පතියකුත් ඇති. ඒ සෙන්පතිය කවුද? පින්වත් සේල මං වගේමයි එයා ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරන්නේ. එයාට කියන්නේ අනුජාතු සාරිපුත්ත කියලා. පින්වත් මේ බුද්ධ ශාසනේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී මහෝත්තම ශ්‍රාවක මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩ සිටියා. හරියට සක්විති රජුරෝ පරිණායක රත්නයන් දහසක් පිරිවරා වැඩ සිටිනවා වගේ. ඉතින් මේ සක්විති රජුරෝ යම් ආකාරයකින් ධර්ම චක්‍රයේ ආඥා චක්‍රයේ ප්‍රවර්තනය කරනවාද ඒ පරිණායක රත්නයන් විසින් පුත්‍ර රත්නයන් දහසක් විසින් ඒ ආඥා චක්‍රයේ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. ඉතින් අපගේ රහතන් වහන්සේලාත් ඒ වගේමයි. බුදුරජාණන් වහන්සේ ධර්මස්කන්ධයක් දේශනා කරද්දී ඒ ධර්මස්කන්ධයටම අදාළව 82000ක් ධර්මස්කන්ධ වදාරද්දී ශ්‍රාවකයන් වහන්සේලා ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ වචනේම නැවත නැවතත් උපුටා දක්වමින් දේශනා කළා. ඒක හරියට මේ වගේ උත්තර මහරහතන් වහන්සේ සක්දිවිඳුට වදාරනවා සක්දිවිඳුනි විශාල දාන්නේ කන්දක් තියෙනවා. මේ දාන්නේ කන්දෙන් මේ ජනී ජනයා Tamanට පුළුවන් ප්‍රමාණයෙන් මලු වලට ඊට පස්සේ පෙට්ටි වලට Tamanට පුළුවන් ආකාරයෙන් දාන්න අරගෙන එනවා. මෙහෙම අරගෙන එද්දී මග ඉන්න මිනිස්සෙක් අහනවා පින්වත්නි කොහෙන්ද ඔබලාට මේ දාන්නේ හම්බුනේ? එතකොට ඒ අය ඇතිසැටියෙන්ම කියනවා නම් තමන්ගේ කියලා කියන්නේ නැතුව ඇතිසැටියෙන්ම කියනවා නම් බවත්නි ආන්නතන විශාල දාන්නේ කන්දක් තියෙනවා. ආන්නේ දාන්නේ කන්දෙන් තමයි අපිට පුළුවන් විදියට මේ අපි දාන්නේ ටිකක් අරගෙන ආවේ කියලා කියනවා. උත්තර මහරහතන් වහන්සේ වදාළ පින්වත් සක්දෙවිඳුනේ අපිත් දාන්නේ වගේ මේ ලෝකයේ යම්තාක් සුභාසිත ඇද්ද ඒ සුභාසිතෝ ශ්‍රී සද්ධර්මයෙන් තමයි අපිත් මේ උපුටා ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් සක්විති රජුරුවන්ගේ ආඥා චක්‍රය පරිණායක රත්නයන් විසින් ඒ ආකාරයෙන් පවත්වනවා වගේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධම්සක ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මයේ ඒ රහතන් වහන්සේලා ඒ ආකාරයෙන්ම දේශනා කළා. අනුදහමක්ම දේශනා කළා. ඉතින් එකල සිට මේ දක්වා ජනේ ජනයා ඒ රහතන් වහන්සේලා පවත්වාගෙන ආපු ධර්මය අහලා ඒ ධර්ම දේශනාවත් යෙහි කියලා ලෝකේ වාසය කරන බුද්ධිමත් ජනයා සාදු නදින් ඒ ශ්‍රී සද්ධර්මයේ වැළඳගත්තා. එතකොට ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙලෙයි සත්පුරුෂ මහෝත්තමයන් වහන්සේලා මේ ශ්‍රී සද්ධර්මයේ නැවත නැවතත් ලෝකයට අහන්න සලස්සනවා. ඉතින් අපි අද දවසෙත් ඒ විදිහටම රහතන් වහන්සේ නමක් ලෝකයට පෙන්වා දුන්න ධර්මයේ තමයි අපි ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. පිට්නොති සවැත් නුවර එක කාලෙක පින්කම් මාලාවක් සිද්ධ වුණා. හැබැයි මේ පින්කම් සිද්ධ වුණේ තරඟෙට. මහජනයා හරි ලස්සනට මණ්ඩප තනවල බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානයෙන් අපෝපස්ථාන කළා. මේ දානෙට ආරාධනා කළ කොසල් රජුරවන්ට. එතකොට කොසල් රජුරෝ දානෙට ගිහිල්ලා කල්පනා කරනවා මේ කෝසල රාජ්‍යයේ සියලු දේන් අග්‍ර වෙන්නේ මම. නමුත් මගේ ජීවිතේ මට මේ විදියට දානයක් දී ගන්න බැරි වුණානේ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සංඝයාට. එතකොට කොසල් රජුරු කල්පනා කළා මමත් එහෙනම් දානයක් දෙන්න ඕනේ. ඊට පස්සේ කොසල් රජුරු රාජකීය පිරිවරත් සමග දානයක් සූදානම් කරලා මහ ජනතාවටත් ඒ දානෙට ආරාධනා කරලා අනබෙර යවුවා. එතකොට මිනිස්සුත් මේ දානෙට සම්බන්ධ වුණා. ඊට පස්සේ මිනිස්සු කල්පනා කළා රජුරුවන්ගේ දානෙට වඩා හොද්දට අපි දානි දෙන්න ඕනේ. එතකොට මේ විදියට සැරින් සැරේ රජතුමාගේ දානෙට මිනිස්සුන්ගේ දානි පරදිනවා.
මිනිස්සුන්ගේ දාණයට රජුරුවන්ගේ දාණි පරදිනවා. ඉතින් අවසානයේ මේ විදියට වෙද්දී රජුරුව කල්පනා කළා මම රජෙක් වෙලත් මගේ හිත සතුටු වෙන විදියට මට දානි දෙන්න බැරි වුණානේ කියලා දුකින් ඉන්නවා. මල්ලිකා බිසව අහනවා රජතුමනි මොකද දුකින් වගේ? ආන්නේ වෙලාවේ කුසල රජුරුව කියනවා මල්ලිකාවෙනි මම රජෙක් වෙලත් මගේ හිත සතුටු වෙන විදියට මට බුදුරජාණන් වහන්සේ පුදන්න බැරි වුණා. එතකොට කියන රජතුමනි මොකටද දුක් වෙන්නේ? මං වගේ අග්‍ර මහේසිකාවක් ඉද්දී ඔබතුමා දුක් වෙන්න ඕනේ. මොකද ඔබ වහන්සේට මිනිස්සුන්ට නැති සම්පත් බොහෝ තියෙනවා රාජකීය සම්පත්. මිනිස්සුන්ට ඇත් සේනාවක් නැහැ. ඒ වගේම මිනිස්සුන්ට රාජ පරිවාරයක් නැහැ, රාජ කන්‍යාවියන් නැහැ. ඉතින් ඒක නිසා අපි රාජකීය විදියට භාග්‍යතුන් වහන්සේට දානයක් දෙමු කියලා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේට ඒ වගේම රහතන් වහන්සේලා 509කට දානෙට ආරාධනා කරලා රාජකීය ආකාරයෙන් දානි සෝදානම් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 509ක් දානෙට වඩිද්දී දමණයටපත් වෙච්ච ඇත්තු 500යි හිටියේ. එතකොට ඇත්තු 501ක් ඕනේ. හැබැයි දමණයටපත් වෙච්ච නැති සංසුන්කමක් නැති ඇතෙක් තමයි එක ඇතෙක් විදියට තබන්න තිබ්බේ. ඉතින් රජුරෝ කලබල වුණා. මේ කලබල වෙන ඇතෙක් කොහොමද කුඩා අල්ලන්න මුතු කුඩා අල්ලන්න යොමු කරන්නේ? එතකොට මල්කා බිසව කියනවා රජතුමනි බය වෙන්න එපා. අපගේ අඟුලිමාලයන් වහන්සේ දානෙට වඩිනවනේ. ඒක නිසා උන්වහන්සේ මහානුභාව සම්පන්නයි. උන්වහන්සේ ළඟින් අපි ඔය දමනේ නොවුච්ච මදකිපුණු ඇතාව අපි තියමු. පින්වත්නි ආශ්චර්යයි. අඟුලිමාල මහරහතන් වහන්සේ අර ඇතා ළඟට වඩිනකොට උන්වහන්සේගේ තිබුණු තේජෝ බලයට අර ඇතා නිකම්ම දමනය වුණා. කං සොලවන එක නතර කළා. හොඬේ පහළ දාගෙන බොහෝම සීරුවෙන් උන්වහන්සේට මුතුකුඩේ අල්ලගෙන බොහෝ පින් කරගත්තා. එදා ඉඳලා ඒ ඇතා හොඳට දමනය වුණා. එතකොට මේ ලෝකේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ තමයි තේජෝ බලයෙන් අග්‍ර. අපේ බුදුරජාණන් වහන්සේට චද්දන්ත කුලේ හස්තීන් 10 දෙනෙකුගේ කාය බලයක් තිබ්බා. ඊට පස්සේ මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් අතර වැඩ සිටි අඟුලිමාල මහරහතන් වහන්සේට චද්දන්ත කුලේ හස්තීන් 7 දෙනෙකුගේ තේජෝ බලය තිබුණා. කාය බලය තිබුණා. එතකොට මේ දරුණු සත්තු උන්වහන්සේ දැක්කාම නිකම්ම සංවර වෙනවා. ඉතින් මේ කතාව සංඝයා අතර කතා වුණා. හරි පුදුමයි අපේ අඟුලිමාලයන් වහන්සේ එදා දානෙට වඩිද්දී අර දමනය නොවි දඟල හිටපු කලබල කරමින් හිටපු ඇතා නිකම්ම සංවර වෙලා බොහොම සීරුවෙන් උන්වහන්සේට මුතු කුඩේ ඇල්ලුවනේ කියලා. මේ කතාව අහගෙන හිටපු අපගේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන ලස්සන උදානයක් පහල කළා. උන්වහන්සේ දේශනා කරනවා උසබං පවරං වීරං මහා ශ්‍රේෂ්ඨ බර උසුලන්න පුළුවන් වෘෂභ රාජෙක් වගේ. ඒ වගේ මුතුම් කෙනෙක් මහා වීරියෙන් යුතු කෙනෙක් මහේසින් ඒ මුනිවරයා මහා ඍෂිවරයෙක් විජිතාවිනං මාර සේනාව පරාජයට පත් කරලයි ඉන්නේ. අනේජං තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කරලා ඉන්නේ. නහතකං කෙලස් පව් සියලු දේම සෝදල දාලා තියෙන්නේ. බුද්ධං චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා ඉන්නේ. තමහං භූමි බ්‍රාහ්මණං. ඒක නිසා මේ මුනිවරයාට මම කියනවා ශ්‍රේෂ්ඨ පුද්ගලයා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදියට අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන උදානයක් දේශනා කළා. ඉතින් ආන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයේ තමයි අද අපි ශ්‍රවණය කරන්නේ. උන්වහන්සේ බොහෝ දෙනාට සෙත සතුමින් වැඩ වාසය කරලා උන්වහන්සේ පිරිනිවන් පාන සමයේ තමයි මේ ගාථා දේශනා කළේ.
උන්වහන්සේ දේශනා කරනවා ගච්ඡං වදේසි සමනට්ඨිතෝම්හි. ඒ ශ්‍රමණය ඔබ යන ගමන් නේද හිටියා කියලා කියන්නේ. මමංච බ්‍රෝසි ටිතමට්ඨිතෝම්හි. මේ ඉන්න මට නේද නවතින්න කියලා කියන්නේ. පුච්චාමි තං සමනේත මත්තං. ඒ ශ්‍රමණය මන් දැන් මේ කියන කතාවේ තේරුම තමයි යහන්නේ. කතං ටිතෝත්වං ඔබ ඉන්නේ කොහොමද? අහමට්ටිතෝම්හි මම නොඉන්නේ කොහොමද? පින්නොත් මේ සිද්ධිය අපි හොඳට දන්නවා. උන්වහන්සේ නිකිලි සිතින් අතීත සිහි කරලා උන්වහන්සේ කරා ශාස්ත්‍රෝන් වහන්සේ වැඩි සිද්ධිය මේ විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මහවණේට ගිහිල්ලා කඩුවක් අමෝරාගෙන දුවන හස්තීන් පෙරලලා දුවන අශ්වයන් පෙරලලා මිනිස්සු මරද්දී මරලා එක්කෙනාගෙන් එක ඇඟිල්ල බැගින් අරගෙන මාළ ගොතාගෙන වනේ සැරිසරද්දී කොසල් රජුරෝ මාලිගාවෙන් පිටත් වෙලා අඟුලිමාල කියන මේ දරුණු සොරා අල්ලන්න පිටත් වෙන්න හදද්දී තමන්ගේ මෑණියන් අඟුලිමාල මේ පුතුණුවන් බේරා ගන්න නිවසින් පිටත් වෙලා සිටිද්දී අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මහා කරුණාවෙන් එදා ඒ වනපියසට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. අඟුලිමාලට කිසිම විදියකින් තථාගතයන් වහන්සේට ලං වෙන්න බැරි වේවා කියලා 이르දියෙන් අදිෂ්ඨාන කළා. දැන් මේ දරුණු සොරා අපගේ බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් යොදුන් 3ක් කිලෝමීටර් 30ක් අපගේ භාග්‍යතුන් වහන්සේ පිටිපස්සෙන් මේ අඟුලිමාල සොරා කඩුවක් අමෝරාගෙන ශාස්ත්‍රඥාසි පිටිපස්සෙන් දරුණු විදියට දුවගෙන එනවා. මේ විදියට දුවලා හති වැටිද්දී තමයි මෙන්න මේ දේ කියන්නේ. උන්වහන්සේ අතීතේ මතක් කරලා දේශනා කරනවා ගච්ඡං වදේසි සමනට්ඨිතෝම්හි. ඒ ශ්‍රමණය ඔබ යමින් ගමන් නැවතුණා කියලා කියනවා. මමංච බ්‍රෝසි ටිතමට්ඨිතෝම්හි. නැවතිලා ඉන්න මට නේද යනවා කියලා කියන්නේ. පුච්චාමිතං සමනේත මත්තං. ඒ ශ්‍රවණය මන් දැන් ඔබෙන් අහන්නේ මේ කියන කතාවේ තේරුම මොකද්ද කියලා. කතං තිතෝ ත්වං අහමට්ඨිතෝම්හි. ඔබ කොහොමද නැවතිලා ඉන්නේ? මම කොහොමද නොනැවතී ඉන්නේ? එතකොට අපගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිතෝ අහං අඟුලිමාල සබ්බදා. පින්වත් අඟුලිමාල මම හැමදාම නැවතිලා ඉන්නේ. සබ්බේත්සු භූතේසු නිදාය දණ්ඩං. මම සියලු සත්වයන් කෙරෙහි දඬු මුගුරු අතහැරලා ඉන්නේ. තුවංච පානේසු අසඤ්ඤතෝසි. නමුත් අඟුලිමාල ඔබ එහෙම නැහැ. ඔබ සත්වයන් කෙරෙහි මේ කිසි සංවර බවක් නැතුව දඬු මුගුරු සහිතව ඔබ සිටින්නේ. තස්මාටිතෝහං. පින්නත් අඟුලිමාල මම සතුන් මැරීම අතහැරපු නිසා මම නැවතිලා ඉන්නේ. ඔබ ප්‍රාණඝාතය අත්හැරලා නැති නිසා ඔබ තාම නැවතිලා නැහැ. තුවමට්ටිතෝසි. අඟුලිමාලයන් වහන්සේ දේශනා කරනවා චිරස්සං වතමේ මහිතෝ මහේසි මහා වනං සමනෝ පච්චුපාදී. ඇත්තටම මහා ඍෂියෝ බුදුරජාණන් වහන්සේ එදා මහ වනයේට ආවේ මං ගැන අනුකම්පාවෙන්මයි. සෝහං චජිස්සාමි සහස්ස පාපං සොත්වාන ගාතං තම ධම්ම යුත්තං. එදා උන්වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය ඇහුවට පස්සේ දහසක් පව් මිනිස්සු දහස් ගණන් මරමරා හිටපු ඒ දහසක් පව් එකම එක ගාතාවකින් මම අත්හැරලා දැම්මා. සෑම පාපයක්ම මං අත්හැරලා දැම්මා. ඊට පස්සේ දේශනා කරනවා ඉච්ඡේව චෝරෝ අසිමා උදංච. ඉතින් බුදුරජාණන් වහන්සේගේ එකම එක ගාතාව මං ඇහුවට පස්සේ මගේ අතේ තිබ්බ කඩුවත් අනිත් ආයුධත් ඔක්කොම මං
සොබ්බේ පපාතේ නරකේ අන්වකාසී. ඔක්කොම කඩු කිනිසි ඔක්කොම මේ ප්‍රපාතයට මම අතහැරියා කියනවා. අවන්දි චෝරෝ සුගතස්ස පාදේ තත්තේව පබ්බජ මයාචි බුද්ධං. උන්වහන්සේ දේශනා කරනවා මං ඒ ඔක්කොම ප්‍රපාතයට විසි කරලා සුගතයන් වහන්සේගේ පාදය වන්දනා කළා. වන්දනා කරලා අනේ ස්වාමිනී මාවත් පැවිදි කරගන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. අඟුලිමාල මහරහතන් වහන්සේ නිගලී සිටින් අතීතය සිහි කරලා මේ දේශනා කරන්නේ. ඊළඟට උන්වහන්සේ වදාරනවා බුද්ධෝචකෝ කාරුණිකෝ මහේසී. මහා ඍෂිවර බුදුරජාණන් වහන්සේ හරීම කරුණාවන්තයි. යෝ සත්තං ලෝකස්ස සදේවකස්ස. මේ දෙවියන් සහිත ලෝකයට උන්වහන්සේ තමයි මාර්ගය පෙන්වන්නේ. ලෝකයට ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. තමේහි බික්කූති තදා අවෝච ඒසෝව තස්සහු බික්කු භාවෝ. පින්වත් භික්ෂුව මෙහාට එන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ආන්න ඒක තමයි මගේ පැවිදි බවත් උපසම්පදාවත්. පින්වත් මේ සිද්ධිය වෙද්දී හරි ආශ්චර්ය දෙයක් වෙනවා. සසරේ පිං පිරෝ කෙනෙකුටයි මේ විදියට සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒහි බික්කෝ කියලා වදාරද්දී ඒ ගිහි ඇඳුම් ඔක්කොම ඉවත් වෙලා දසවස් පෙරුණ ස්තවිරයන් වහන්සේ නමකට වගේ මඩාකොට සිවුරු පෙරවිලා සංවරූ භික්ෂුවක් වැඩ සිටිනවා. ඒක වෙන්නේ අතීතයේ පින් පිරු හේතු සම්පත් තියෙන ශ්‍රාවකයන්ටයි. ඒ භික්ෂු පැවිදි උපසම්පදාව ලැබෙන්නේ. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේටත් ඒ භික්ෂු පැවිද්ද ලබන්න සසරේ හේතු සම්පත් තිබුණා. උන්වහන්සේ ගැන සිහි කරන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති. උන්වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් කලින් ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වෙලා හිටියත් පස්සේ කාලෙක අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම් සෝමං ලෝකං පබාසේති අබ්බා මුත්තෝව චන්දිමා. ඒ කෙනා මේ වලාකුළු පහ වෙලා ගියපු ආකාශේ බබලන පුන් සඳක් වගේ ලෝකෙ එළිය කරනවා කියලා. පින්වත්නි අපි හැම කෙනෙක්ගේම ජීවිතවල වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. කාය වංක ගති, කයෙන් කෙරෙන අකුසල් ඕනතරම් තියෙන්න පුළුවන්. එතකොට අඟුලිමාල මහරහතන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් කලින් එයා ප්‍රමාදී වෙන්න පුළුවන්. සත්තු මරමින්, සොරකම් කරමින්, අනාචාරය හැසිරෙමින් වාසය කරන්න පුළුවන්. ඊළඟට කෙනෙක් බොරු කියමින් වාසය කරන්නත් පුළුවන්. ද වර්තමාන වුණත් ඕන තරම් වචනෙන් අසංවර වෙන සත්වයා ඉන්නවා. මිනිස්සයා ඉන්නවා. එතකොට කේලම් කියන අය ඉන්නවා. පරුස වචන කියන අය ඉන්නවා. හිස් වචන කියන අය ඉන්නවා. වචී වංක ගති, ඇද ගති තියෙන සත්වයා ඉන්නවා. ඊටසේ මානසින් නොයෙකුත් අකුසල් කරන අය ඉන්නවා. රාගයෙන් බැටකන, ද්වේෂයෙන් බැටකන, ක්‍රෝධයෙන් බැටකන, ඉරිසියා කරන, වෛර කරන, ගුණමකුකම් තියෙන, මාන්නෙන් ඉන්න, දැඩි ගති තියෙන, සාධාරණ කරුණ ඉදිරියේ නැවෙන්නේ නැති මේ වගේ මානසික අකුසල් බොහෝ කොට තියෙන සත්වයා ඉන්නවා. එතකොට ඒ අය ඒව අකුසල් කියලා දන්නේ නැති තාක්කල් ප්‍රමාදීව තමයි වාසය කරන්නේ. අකුසල් එනවා, ඒ අකුසලෙත් එක්කම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ අකුසලයක් ආවට පස්සේ කායිකව වේවා, වාචසිකව වේවා, මානසිකව වේවා අකුසලයක් ආවට පස්සේ ඒක ප්‍රහාණය කරන්නේ නැත්නම් එයා ඒ අකුසලයේ හැමයි කුසීතව වාසය කරනවා. ඒකට තමයි ප්‍රමාදීව වාසය කරනවා කියන්නේ. ඒ අකුසල් නිසා කෙලිස් ගොඩේ යාට වාසය කරන්න සිද්ධ වෙනවා. එතකොට අඟුලිමාල මහරහතන් වහන්සේ විස්තර කරනවා ඒ කෙනා කලින් ප්‍රමාදී වෙන්න පුළුවන්. කායිකව කෙරෙන අකුසල් විදියට දන්නේ නැති කාලේ.
වාචසිකව කෙරෙන අකුසල් කියලා දන්නේ නැති කාලේ, මානසිකව කෙරෙන අකුසල් කියලා දන්නේ නැති කාලේ එයා ප්‍රමාදීව අකුසල් ගොඩේම ඉන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ශ්‍රී සද්ධර්මයේ යම් කලක ඇහුණාද අකුසල් විදිහටම අහලා දැනගත්තාද? කුසල් විදිහටම අහලා දැනගත්තාද? පින විදිහටම අහලා දැනගත්තාද? පාපේ විදිහටම අහලා දැනගත්තාද? ආනේ වෙලාවේ අකුසල් ඔහු දුරු කරනවා. කුසල් පුරුදු කරනවා. පින කරනවා. පාපය අතහරිනවා. අන්න ඔහු කලින් අකුසලයෙන් ප්‍රමාදයටපත් වෙලා ඉඳලා ධර්මයේ ලැබුණට පස්සේ අප්‍රමාදී වුණොත් ඒ කෙනා වලාකුළු නැති ආකාශේ බබලන පුන් සඳක් වගේ මේ ලෝකෙ එළිය කරනවා කියලා අඟුලිමාල මහරහතන් වහන්සේ විස්තර කරනවා. පින්වත්නි මේ ශාසනයේ අඟුලිමාල මහරහතන් වහන්සේ තමයි මේ අරහත් ධජේ දරාගෙන ලෝකෙට හඬගා කිව්වේ මේ මහා අකුසල් දුරු කරන්න පුළුවන්. මමත් මේ අකුසල් දුරු කරලා අරහත්ත්වයටපත් වුණා. ඔබත් අකුසල් දුරු කරන්න මේ අකුසල් කියන්නේ දුරු කරන්න පුළුවන් ඒවා කියලා හඬ නගා කිව්වේ ලෝකෙට ආදර්ශය සැපුවේ අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි අකුසල් දුරු කරන්න පුළුවන් කියලා ලෝකෙට පෙන්නපු මුනිවරයා. ඉතින් උන්වහන්සේ නැවතත් මේ ලෝකෙට කියන්නේ ඒකයි. කලින් ප්‍රමාදී වෙලා හිටියත් පස්සේ දහම තුල අප්‍රමාදී වුණොත් ඒ කෙනාට මේ ලෝකයට එළිය දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ උන්වහන්සේ වදාහරනවා යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති. කවුරු හරි කෙනෙක් තමන්ගේ අතින් වෙච්ච පව් අකුසල් ඔක්කොම කුසල් බලයෙන් නැති කරලා දැම්මොත් සෝමං ලෝකං පබාසේති අබ්බා මුත්තෝව චන්දිමා. ආනේ කෙනාට පුළුවන් කියනවා බලාකුළු නැති ආකාශයේ බබලන චන්ද්‍රයා වගේ මේ ලෝක එළිය කරන්න. ඊට පස්සේ බලන්න මේ සත්‍යය කෙරෙහි පාපී සිතින් වෛරී සිතින් මේ මිනිසුන් මරමින් ගියපු ඒ කෙනා ධර්මයට ආවට පස්සේ ශාස්ත්‍රෝන් වහන්සේගේ අනුකම්පාවෙන් ධර්මයට පැමිණුණාට පස්සේ ලෝක සත්‍යය කෙරෙහි පුදුමාකාර මෛත්‍රියක් තියෙන්නේ. අපගේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ මෛත්‍රිය හරි පුදුමයි. උන්වහන්සේ දේශනා කරනවා දිසාපි මේ ධම්ම කතං සුනන්තු. මගේ හතුරෝ පවා ශ්‍රී සද්ධර්මයේමයි අහන්න ඕනේ. දිසාපි මේ සුන යොංජන්තු බුද්ධ ශාසනං. මේ මගේ හතුරෝ පවා මේ බුද්ධ ශාසනය තුල සීල සමාධි ප්‍රඥා තමයි වඩන්න ඕනේ. දිසාපි මේතේ මනුජේ බජන්තු යේ ධම්ම මේ වාදා පෙන්ති සන්තෝ. මගේ හතුරෝත් ශාන්තෝ උතුම් මනුස්ස සත්පුරුෂයන් විසින් ශ්‍රී සද්ධර්මයේ පෙන්වලා දෙන සත්පුරුෂයන් වම තමයි ඇසුරු කරන්නට ඕනේ. ඒකට බලන්න මේ ශාසනයේ අඟුලිමාලයන් වහන්සිට පිහිට සැලසුනේ මහා සත්පුරුෂු මහා කාරුණිකෝ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම ඇසීමෙන්. ඉතින් උන්වහන්සේත් ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන්ම සත්‍යයව සමාදන් කරවනවා. බුද්ධ ශාසනයේටම සමාදන් කරවනවා. හරි විස්මිතයි. හරි ආශ්චර්යයි. රහතන් වහන්සේලා ශාස්ත්‍රෝ සම්පත්තියමයි නැවතත් සමාදන් කරන්නේ. ශ්‍රී සද්ධර්මයේමයි නැවතත් සමාදන් කරන්නේ. ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහිමයි නැවතත් සමාදන් කරවන්නේ. ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍ර රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඊට පස්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ වදාලා දිසාහි මේ කාන්ති වාදානං අවිරෝධප්පකාසිනං. මගේ හතුරොත් ඉවසන කියන ගුණයෙන් යුතු මෛත්‍රියටම ප්‍රශංසා කරන සුනන්තු ධම්මං කාලේන තංච අනුවිදියන්තු. මෛත්‍රිය ගැනම දේශනා කරන ඉවසීමේ ගුණයෙන් යුතු මේ ධර්මයේම මගේ සත්පුරුෂයෝ මගේ හතුරෝත් අසත්වා කියලා දේශනා කරනවා. ඒ ධර්මයේම
මගේ හතුරෝ අනුගමනය කරත්වා කියලා උන්වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න සත්වයන් කෙරෙහි Tamanට පිහිට සැලසිච්ච දේම සත්‍යව සමාදන් කරනවා. ඊට පස්සේ මහරහතන් වහන්සේ දේශනා කරනවා උදකංහි නයන්ති නෙත්තිකා වතුර අවශ්‍යය ඇලවේලි කපලා Tamanට ඕන තැනට වතුර අරගෙන යනවා. උසුකාරා නමයන්ති තේජනං මේ යකඩ තලලා ඍජු කරලා හී වඩුවෝ ඊතල හදනවා. දාරුං නමයන්ති තජ්ජකා වඩුවන් විසින් මේ ලී නවලා අවශ්‍ය විදියට කපලා කොටලා අවශ්‍ය විදියට ලී බඩු සකස් කරනවා. ඒ වගේම නුවණැති පඬිතයන් විසින් අත්තානං දමයන්ති පඬිතා නුවණැති සත්පුරුෂයන් විසින් තමාව හොඳට දමනය කරගන්නවා කියලා උන්වහන්සේ වදාලා. ඊළඟට අඟුලිමාල මහරහතන් වහන්සේ දේශනා කරනවා දණ්ඩේ නේකේ දමයන්ති සමහර අය ඉන්නවා සත්වයන්ව දඬුමුගුරු අරගෙන තමයි দমনය කරන්නේ. දැන් අපි දන්නවා සමහර ගවයන් බලන අය, බැටළුවන් බලන අය, එළුවන් බලන අය දණ්ඩක් තියාගෙන ඒ දණ්ඩෙන් බය කරමින් තමයි මේ සත්වයන්ව හසුරවන්නේ. අංකුසේහි කසාහිච සමහර අය හෙන්ඩුවක් තියාගෙන අංකුසයෙන් සත්වය দমনය කරනවා. දැන් ඇත්තු බලන අය හෙන්ඩුවෙන් තමයි යතාව দমনය කරගෙන අවශ්‍ය ගමන අරන් යන්නේ. සමහර අය කසෙන් තලලා දැන් රාජපුරුෂයෝ බුද්ධ කාලේ කසෙන් තලලා සත්‍යව দমনය කරනවා. ආයි වරදක් නොකරන තත්වෙට ඒ දඬුවම් වලින් බය වද්දනවා. මහරහතන් වහන්සේ වදාරනවා අදණ්ඩේන අසත්තේන අහං දන්තෝ මිතාදිස්නා. නමුත් ආශ්චර්ය බලන්න බුදුරජාණන් වහන්සේ කිසිම දඬු මුගුරක් නැතුව කිසිම අවියායුධයක් නැතුව අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ මාව দমনය කළා. දැන් බලන්න සාස්ත්‍රීය සම්පත්‍ය ආශ්චර්ය. ලෝකේ ශරීර බලයේ තියෙන අය ශරීර බලය පාවිච්චි කරලා සත්‍යය দমনය කරනවා. ආයුධ බලයේ තියෙන අය ආයුධ බලය පාවිච්චි කරලා සත්‍ය দমনය කරනවා. සමහර අය මුදල් බලය පාවිච්චි කරලා සත්‍යය দমনය කරනවා. සමහර අය නොයෙකුත් හැකියාවන් තමන්ගේ දැනුම ආදිය පාවිච්චි කළ සත්‍යව দমনය කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මුකවත් නැතුව තමන් වහන්සේගේ අසිරිමත් ඥාණයෙන් අසිරිමත් මහා කරුණාවෙන් අඟුලිමාලයන් වහන්සේ විරදි බලයෙන් උන්වහන්සේ দমনය කළා. උන්වහන්සේ දේශනා කරනවා අහිංසකෝති මේ නාමං හිංසකස්ස පුරේසතෝ. මම ඉස්සර සත්වයන්ට හිංසා කර කර ඉද්දිමයි අහිංසක කියන නම තිබුණේ. නමුත් අජ්ජාහං සච්ච නාමෝමි නතං හිංසාමි කිංචනං. දැන් මම සත්වයන්ට කිසිම හිංසාවක් කරන්නේ ඇත්තෙන්ම දැන් මම අහිංසක කෙනෙක්. චෝරෝ අහං පුරේ ආසී අඟුලිමාලෝති විසුතෝ. මම තමයි ඉස්සර අඟුලිමාල කියලා ප්‍රසිද්ධ වෙලා හිටපු සොරා. වොයිහමානෝ මහෝගේන බුද්ධං සරණ මාගමං. මම මේ කාමෝග භවෝග අවිජ්ජාෝග කියන මේ සංසාර සැඩපහරට අහු වෙලා ගහගෙන යද්දි තමයි බුද්ධං සරණ මාගමං මට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණේ. ලෝහිත පානින් පුරේ ආසී අඟුලිමාලෝති විසුතෝ. මම මේ ඉස්සර අත්තල ලේ තවරගෙන හිටපු අඟුලිමාල කියලා ප්‍රසිද්ධ වෙච්ච හොරා. සරණා ගමනං පස්ස භවනිත්‍ය සමූහතා. බලන්න මේ තිසරණයට පත්වීමේ ආශ්චර්ය. භවනිත්‍ය සමූහතා මේ භව රැහන් සියලු දේම මම සිඳලා බිඳලා දැම්මා. තාදිසං කම්මං කත්වාන බහුං දුග්ගති ගාමිනං. මගේ අතින් සතර අපායේ වැටෙන නිරේගාමී බොහෝ අකුසල් මගේ අතින් සිද්ධ වුණා. රහතන් වහන්සේ අතීතය සිහි කරලා තමන්ගේ අතින් ශ්‍රාවකත්වයට කලින් සිද්ධ වෙච්ච පව් ගැන සිහි කරලා නිකලෙස් සිතින් වදාරනවා මගේ අතින් ඉස්සර ගොඩාක් පව් රැස් වුණා.
පුට්ටෝ කම්ම විපාකේන නමුත් ඒ ඔක්කොම කර්ම මම ෂය කළා. දැන් මේ විපාකේ මට ලැබෙන්නේ මම මේ කර්ම විපාකේ ස්පර්ශ වෙන්නේ මට මේ ජීවිතේ විතරයි. අනනෝ බුඤ්ජාමි භෝජනං මම ණය නැතුව මේ ජීවිතේ දැන් දානි වළඳන්නේ. පමාද මනු යොංජන්ති බාලා දුම්මේ දිනෝ ජනා. උන්වහන්සේ දේශනා කරනවා මෝඩ ජනතාව බාහිර වැඩ කටයුතු වලට මුළු ජීවිතේම කැප කරනවා. ධර්මයේ හැසිරීම ප්‍රමාද කරනවා. අප්පමාදංච මේදාවි ධනං සෙට්ටං වරක්කති. නමුත් නුවණැති බුද්ධිමත් කෙනා ධර්මයේ හැසිරෙන්නේ උතුම් ධනයක් රැක ගන්නවා වගේ. එතකොට බාල කෙනා මේ ඇස කන නාසය දිවකය මනසින් අරමුණු අරගෙන කාමයටම වසඟ වෙලා ඉන්ද්‍රයන් පිනවීමෙම යෙදී බාලයෙක් විදියට මෝඩයෙක් විදියට අකුසලයේම යට වෙලා වාසය කරද්දී බුද්ධිමත් කෙනා ඉන්ද්‍රියාදී සංවර කරගෙන කාමයන්ගෙන් වෙන් වෙලා ඒ කෙනා ධනයක් රැක ගන්නවා වගේ අප්‍රමාදී බව රැක ගන්නවා කියලා මහරහතන් වහන්සේ වදාලා. ඊළඟට මහරහතන් වහන්සේ වදාරනවා මා පමාදමනු යොංජේත මා කාමරති සන්තවං ප්‍රමාදේ යෙදිලා වාසය කරන්ට එපා. මා කාමරති සන්තවං මේ කාමයට මැලිලා වාසය කරන්ට එපා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ප්‍රමාදයට පත්වීම නිවනට අනතුරුදායකයි කියලා. උන්වහන්සේ වදාළේ මේ කාමයට ඇලිලා වාසය කිරීම නිවනට අනතුරුදායකයි කියලා. එතකොට මේ ගෙහිගෙවල් ඊට පස්සේ දරුමල්ලන් ස්වාමි භාර්යා ඥාතිහිත මිත්‍රාදීන් කනකරාභරණ යාන වාහන ඉඩකඩම් ගේ දොර මේ සෑම දෙයක්ම කාමයට අයිති. එතකොට මේ කාමයට මැලිලා වාසය කළොත් ඒ කෙනා නිවනින් ඈත් වෙනවා. අප්‍රමාදීව යෙදලා වාසය කළොත් නිවනින් ඈත් වෙනවා. ඉතින් මහරහතන් වහන්සේ වදාරනවා මේ ප්‍රමාදයේ යෙදිලා වාසය කරන්න එපා. කාමේ ඇලිලා වාසය කරන්න එපා. අප්පමත්තෝ හි ජායන්තෝ අප්‍රමාදීව ධානය කළොත් ටික නමුත් මේ කාමයෙන් වෙන් වෙලා විරාගී සිතින් පින් දහම් රැස් කරමින් කුසල් දහම් රැස් කරමින් පින් කුසල් සිහි කරමින් අනුස්සති භාවනා වඩමින් හිත දමනය කළොත් ධාන භාවනා සිද්ධ කළොත් ඒ කෙනාට පප්පෝති පරමං සුඛං පරම ශාන්තෝ අමා මහ නිවන ඒ කෙනාට අවබෝධ කරගන්න පුළුවන් කියලා මහරහතන් වහන්සේ වදාරනවා. ස්වාගතං නාපගතං මම මේ ශාසනයට ආපු එක කොයිතරම් හොඳ දෙයක්ද. මේක නාපගතං මේ ශාසනයට ආපු එක හිස් දෙයක් නම් නෙවෙයි. මේක වැඩකට නැති දෙයක් නෙවෙයි. දුම්මන්තිතං මම මේ ගත්ත වැරදි තීරණයකුත් නෙවෙයි. සංවිබත්තේසු ධම්මේසු යං සෙට්ටං තදු පාගමං බුදුරජාණන් වහන්සේ විස්තර විභාග වශයෙන් දේශනා කරලා තියෙන ධර්මයේ තුලින් මටත් පුළුවන් වුණා අමා මහ නිවන අවබෝධ කරගන්න. ඊටසේ අඟුලිමාල මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාගතං නාපගතං මම මේ ශාසනයට ආපු එක කුයිතරම් හොඳද. ඒක මං විසින් ගත්ත වැරදි තීරණයකුත් නෙවෙයි. වැරදි දෘෂ්ටියකුත් නෙමෙයි. තිස්සෝ විජ්ජා අනුපත්තා මට පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ රහතන් වහන්සේගේ ස්වභාවය පුබ්බේ නිවාසං යෝ වේදී රහතන් වහන්සේට පුළුවන් මේ සත්‍යෝ කලින් ගත කරපු හැටි තමන් වහන්සේගේ කලින් ජීවිත මේ සත්වයන්ගේ කලින් ජීවිත හොඳට බලන්න රහතන් වහන්සේට පුළුවන්. සග්ගා පායංච පස්සති ඒ රහතන් වහන්සේට ස්වර්ගය මේ සත්වෝ කයින් වචනෙන් මනසින් පින් රැස් කරගෙන දාන සීල භාවනාදී කර්මයන්හි යෙදිලා සුචරිතයේ යෙදිලා පින් රැස් කරගෙන සුගති උපදිද්දී රහතන් වහන්සේලාට ඒක බලන්න පුළුවන්. අපායංච පස්සති කයින් වචනින් මනසින් අකුසල් කරලා
ඒ කයින් වචනෙන් මනසින් කෙරෙන අකුසල් නිසා පව් නිසා මරණින් මත්තේ අපාය උපදිනකොට රහතන් වහන්සේට ඒක බලන්න පුළුවන්. සබ්බ වෝසිත වෝසානං නිවන් මගී යෙදිලා කෙලෙස් සම්පූර්ණයෙන් නැති කරලා ඉන්නේ. තමහං බ්‍රූමි බ්‍රාහ්මණං මං ආන්නේ කෙනාට කියනවා ශ්‍රේෂ්ඨ උත්තමයා කියලා. එතකොට මේ රහතන් වහන්සේ ගැන වදාළේ ඔන්න ඔය කියන ඥාන දර්ශන ඔක්කොම අඟුලිමාල මහරහතන් වහන්සේ අවබෝධ කළා. තිස්සෝ විජ්ජා අනුපත්තා කතං බුද්දස්ස ශාසනං මම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. අරඤ්ඤේ රුක්ක මූලේවා පබ්බතේසු ගුහාසුවා ඉස්සර මම කැලේ එහෙම නැත්තම් ගස්සෙවනක පර්වත ගුහාවක මම ඉන්නකොට තත්ත තත්තේව අට්ටාසින් උබ්බග්ග මනසෝස් තදා මම හැමතිස්සෙම හරි කලබලෙන් තමයි වාසය කළේ. ඒ කයෙන් පව් කෙරෙන කෙනා නිතරම විපිලිසර බව නිසා දුක් විඳිනවා. ඉතින් උන්වහන්සේ අතීතේ සිහි කරලා ඒ ප්‍රාණඝාතය කරන කාලේ වනාන්තරයේ ගස්සෙවනේ පර්වත ගෘහවල වාසය කරද්දී මම හරි කලබලෙන් මනසින් තමයි වාසය කළේ කියලා වදාරනවා. රහතන් වහන්සේ විස්තර කරනවා දැන් නමුත් මම සුඛං සයාමි මම සනීපෙට සැතපෙනවා. ඨයාමි සුඛං ඨයාමි මම සනීපෙට ඉන්නවා. සුඛං කප්පේමි ජීවිතං මම දැන් සුවසේමයි ජීවත් වෙන්නේ. අහත්ත පාසෝ මාරස්ස දැන් මම මාරයාගේ ඒ සියලු පාස වලින් මාර බැමි වලින් මම නිදහස් වෙලා ඉන්නේ. අහෝ සත්තානුකම්පිතෝ බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ආශ්චර්යයි. උන්වහන්සේ මට කොයිතරම් අනුකම්පා කළාද. ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරනවා මම ඉස්සර මව්පිය දෙපාර්ශවයෙන්ම පිරිසිදු බමුණු කුලයක තමයි උපන්නේ. නමුත් දැන් මං ධර්මරාජෝ සුගතයන් වහන්සේගේ පුත්‍රවණක්. දැන් මන් තුල තණ්හාවක් නැහැ. උන්වහන්සේ දේශනා කරනවා දැන් මම සියලු උපාදාන දුරු කරලා ඉන්නේ. අනාදානෝ ගුත්තද්්වාරෝ සුසංවසතෝ ඇස කන නාසය දිවකය මනස කියන සියලු ඉන්ද්‍රියන් මම දමනය කරලා සංවර කරලා තියෙන්නේ. අගමූලං වදිත්වාන මම දුක හදන හේතුව සම්පූර්ණයෙන්ම නැති කරලා ඉන්නේ. පත්තෝ මේ ආසවක්ඛයෝ මම ආසවක්ඛේ ඥානයත් සාක්ෂාත් කරලා ඉන්නේ. පරිචින්නෝ මයා සත්තා කතං බුද්දස්ස ශාසනං මම ශාස්ත්‍රූන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. කතං බුද්දස්ස ශාසනං බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය සම්පූර්ණ කළා. ඕහිතෝ ගරුකෝ භාරෝ සම්පූර්ණයෙන් මේ රාග ద్వේෂ මෝහ වලින් හටගත් සියලු කෙලෙස් බර මම පැත්තකින් තිබ්බා. භව නෙත්ති සමූහතාති මේ භව රැහන් ඔක්කොම සිඳලා දැම්මා. පින්වත්නි ආශ්චර්යයි. ලෝකේ පාපයේ රැස් වෙන පවටම ඇදිලා යන කාමයටම ඇදිලා යන සත්‍යයන් අතරේ අඟුලිමාල මහරහතන් වහන්සේ පාපයෙන් නිදහස් වෙලා සත්‍යයට දේශනා කරනවා මේ පාපයෙන් නිදහස් වෙන්න පුළුවන්. අකුසලින් නිදහස් වෙලා සත්‍යයට දේශනා කරනවා අකුසලින් නිදහස් වෙන්න පුළුවන්. තණ්හාවෙන් නිදහස් වෙලා තණ්හාවෙන් නිදහස් වෙන්න පුළුවන්. සියලු බන්ධන වලින් උපාදාන වලින් නිදහස් වෙලා ඒ සියලු උපාදාන වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඉතින් උන්වහන්සේ නිකලෙස් බවට පත් වෙලා ශාස්ත්‍රූන් වහන්සේගේ ශාසනය යෙදලා ශාස්ත්‍රූන් වහන්සේගේ ඒ ශාස්ත්‍රු සම්පත්තියේ වටිනාකම ලෝක සත්‍යයට පෙන්වනවා. පාපයෙන් වෙන්වීමේ වටිනාකම ලෝකෙට පෙන්වනවා. එතකොට අඟුලිමාල මහරහතන් වහන්සේ සත්‍යයට මේ විදියට ධර්මයෙන් අවවාද කරන්නේ ලෝක සත්‍යය මේ පාපයට මැදිලා යන බව රහතන් වහන්සේ දන්න නිසා. අකුසලයටම සත්‍යය ඇදිලා යන බව රහතන් වහන්සේලා දන්න නිසා. කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ලෝකයට යහපත හැදෙන බව රහතන් වහන්සේලා දන්න නිසා. ශ්‍රී සද්ධර්මයෙන්
ලෝක සත්වයාට පිහිට සැලසෙන බව රහතන් වහන්සේලා දන්න නිසා. ඉතින් නැවත නැවතත් රහතන් වහන්සේලා පින වර්ණනා කළේ නිසා, කුසලයේ වර්ණනා කළේ නිසා, යහපත වර්ණනා කළේ නිසා, කල්යාණ මිත්‍ර සම්පත්තිය, ශාස්ත්‍රෝ සම්පත්තිය වර්ණනා කළේ නිසා. ඉතින් පින්වත්නි අද දක්වාම අපි මේ පින ගැන, කුසලයේ ගැන, යහපත ගැන, අයහපත ගැන, චතුරාර්ය සත්‍ය ආදී ගැඹුරු ධර්මයන් ගැන, සමත විදර්ශනා ධර්මයන් ගැන, බෝධිපාක්ෂික ධර්මයන් ගැන ආදී වශයෙන් මේ ධර්මස්කන්ධයක් ඉගෙන ගන්නේ රහතන් වහන්සේලා ඒ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයේ ඒ ආකාරයෙන්ම ලෝක සත්‍යයට පෙන්වා දීපු නිසායි ඒ රහතන් වහන්සේලා මහා පරිශ්‍රමයක් දරලා ඒ ශ්‍රී සද්ධර්මයේ ග්‍රන්ථාරූඪ කළ නිසායි අද දක්වාම අපිට නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ අහන්ට ලැබෙන්නේ. ඒ ශාස්ත්‍රෝ වචනයත් ඒ වගේම රහතන් වහන්සේලාගේ අරහන්ත භාසිතත් අපට අහන්න ලැබෙන්නේ නිසායි. ඉතින් ඒ රහතන් වහන්සේලාගේ ධර්ම ප්‍රචාරය ඒකාන්තයෙන් ආශ්චර්යයක්මයි. ඒකාන්තයෙන් උන්වහන්සේලා කාරුණිකමයි. ඉතින් ඒක නිසා ඒ කරුණාවෙන් අපට මේ දහම් දායාද ලැබුණ වෙලාවේ අපටත් ඒ රහතන් වහන්සේලා ගැන හිත පහදවාගෙන අපට මේ ශාසනය තුල යෙදෙන්න ලැබීම අපට ලැබිච්ච වාසනාවක්. ඉතින් ඒක නිසා අඟුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත තේජානුභාව බලයෙන් අප සියලු දෙනාටම ගෞතම බුදුසසුනේ සීලාදී ගුණ දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේ අරහත් මුනිවරුන්ගේ සදහම් දේශනා වැඩසටහනට දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් නාමල් ලබුතලේ මහත්මයාත්, ප්‍රසාදිකා විජේරත්න ලබුතලේ මහත්මිය සහ බිනාදි නවෝදා ලබුතලේ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ අයුරින් රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වැඩි දියුණු කරගෙන දෙවියෝ සැපවත් වෙත්වා. පින්වත් නාමල් ලබුතලේ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට, ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට ධාර්මික දිව්‍ය රැකවරණ සලසත්වා. දෙවියෝ වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාර පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී උතුම් සංගරුවනටත්, ලෝක වාසී උතුම් සංගරුවනටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවපත් භාවී තිර ජීවනයේ සැලසේවා. ගෞතම බුදු සසුනේම සුවසේ උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පිනත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් නාමල් ලබුතලේ මහත්මයා නමින් මිය පරලොව ගිය KB ලබුතලේ මහත්මයාටත්, අනුලා ලබුතලේ මහත්මියටත්, ජෝර්ජ් විජේරත්න මහත්මයාටත්, යමුනා විජේරත්න මහත්මිය ඇතුළු ඒ දෙමව්පියන්ටත්, අනුලා ගෝමස් මහත්මියටත්, ප්‍රදීප් ලබුතලේ සහෝදරයාටත්, හිමානි ජයවර්ධන සොහොයුරියටත්, දනුජා අමරසේකර දියණිය ඇතුළු මිය පරලොවගේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. වහවහ සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින්, ඒ වගේම නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරන
ශ්‍රී ලංකාවේත් එංගලන්තේත් ස්විට්සර්ලන්ඩ් ඒ වගේම ඩුබායි ඕස්ට්‍රේලියා කියන ඒ රටවල පදිංචි සියලු ඥාති හිත මිතුරන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිස ආශිර්වාද පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට මේ පින් බලයෙන් නිදුක් නිරෝග සුවපත් භාවයේ තිරජීවනයේ සැලසේවා. කරන කියන සියලු ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දුවා දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සුවසේ කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. ඒ සියලු දෙනාටත් ගෞතම බුදු සසුනේම මෙවැනි පින් දහම් රැස් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් තේජානුභාව බලයෙන් අප රැස් කළ පිනේ ආනුභාව බලයෙන් සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත් සැලසේවා. ඒ සියලු දෙනාට උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා වසංගතයේ මැඩ පැවැත්වීමට වෙහෙස වන්නා වූ පින්වත් ජනාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් සෞඛ්‍ය සේවාවල නියුතු සියලු දෙනාට සහ මාධ්‍ය ආයතනවල සේවය කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ රැස් කළ පුණ්‍යානුභාව බලයෙන් ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ තිර ජීවනයේ සැලසේවා. ඒ සියලු දෙනාට ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ අයගේ පවුල්වල සියලු දෙනාටත් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ තිර ජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ රැස් කළ උදාර පින එකසේම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනාටම ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.